අපි අද දවසේ කතා කරන අලුත් මාතෘකාවක්. මේ මාතෘකාව කුටි කතාව. එහෙනම් අපි ඉස්සල්ලාම ඔයාලගේ නෝට් එක අරන් ලියාගමු. මාතෘකාව කුටි කතාව. කුටි කතාව. right. අපි නෝට් එක දැන් කුටි කතාව කියලා මාතෘකාව ලියුවට පස්සේ අපි කුටි කතාව ගැන පොඩ්ඩක් කතා කරලා කුටි කතාව කියන්නේ මොකක්ද කියන එක. දැන් අපි හිතමු සමමිතික ව්‍යාප්තියක් ඉස්සලාම කුටි කතාව ගැන කතා කරද්දී අපිට කතා කරන්න වෙනවා සමමිතික ව්‍යාප්තියක් කියන එක. මොකද්ද මේ සමමිතික ව්‍යාප්තියක් කියන්නේ? දැන් අපි හිතමු මෙන්න මේ මේක ගත්තා මේ සංඛ්‍යා ව්‍යාප්තිය ගත්තාම මේක අපි හිතමු මේක මම හරියට දෙකට මැදින් බෙදනවා. එතකොට මේක දෙකට මැදින් බෙද්දාම මේක ඇවිල්ලා හරියට මේකේ සමපාත වෙනවා. අපි මේකට කියනවා සමමිතික ව්‍යාප්තියක් කියලා. සමමිතික ව්‍යාප්තිය. සමමිතික ව්‍යාප්තියක හැමතිස්සෙම අපිට මතක තියාගන්න තියෙන්නේ මාතය, මධ්‍යස්ථය, මධ්‍යයයි. තුනම සමාන වෙනවා. ඒ කියන්නේ මාතය සමාන වෙනවා මධ්‍යස්ථයට, මධ්‍යස්ථය සමාන වෙනවා මධ්‍යයන්ට. සමමිතික ව්‍යාප්තිය. සමමිතික ව්‍යාප්තිය. සමමිතික ව්‍යාප්තියක මාතය සමාන වෙනවා මධ්‍යස්ථයට, මධ්‍යස්ථය සමාන වෙනවා මධ්‍යයන්ට. හරිද? ඒ සමමිතික ව්‍යාප්තියක. එහෙනම් අපි ඉස්සල්ලාම ඔයාලගේ පොත අරගෙන ඉවර වෙලා මේ නෝට් එක පොඩ්ඩක් ලියාගෙන ඉමු. ලියාගෙන අපි ඊටු ටික කතා කරමු. හරිද? රයිට්. එහෙනම් ලියන්න පටන් ගන්න. සංඛ්‍යාත ව්‍යාප්තියක සංඛ්‍යාත ව්‍යාප්තියකට අදාළව සංඛ්‍යාත ව්‍යාප්තියකට අදාළව අඳිනු ලබන සුමට වක්‍රයේ මාතය, මධ්‍යස්ථය සහ මධ්‍යයන්ය. මාතය, මධ්‍යස්ථය සහ මධ්‍යයන්ය. එකිනෙකට සමාන වේ නම් එය සමමිතික ව්‍යාප්තියක් ලෙස හඳුන්වයි. සමමිතික ව්‍යාප්තියක් ලෙස හඳුන්වයි. right. දැන් අපි එහෙනම් මේ සුමට වක්‍රය අඳිමු. බලන්න සමමිතික ව්‍යාප්තියක් මාතය සමාන වෙනවා මධ්‍යස්ථයට, මධ්‍යස්ථයට සමාන වෙනවා මධ්‍යයන්ට. මතක තියාගන්න තියෙන්නේ අපි මේක හරියට දෙක මෙදී බෙදොත් මේ කොටස බැරිලා එකේ වදිනවා පිටපණින්නේ නැහැ. සමමිතිකයි. right. එහෙනම් මේ වක්‍රය අඳගන්න බලන්න. වක්‍රය ඉඳගෙන සුමට වක්‍රය අඳින්නේ මේක සමමිතික ව්‍යාප්තිය කියලා මම ලිව්වා. මාතය සමාන වෙනවා මධ්‍යස්ථයට, මධ්‍යස්ථයට සමාන වෙනවා මධ්‍යයන්ට. ඉස්සලාම ඒක ලියාගන්න බලන්න. විනාඩියක් දෙන්න. සමමිතික ව්‍යාප්තිය. හරිද?
ඊට පස්සේ ඊළඟ රෝලේ ලියමු. සමමිතිකතාවයෙන් ඈත්වන ව්‍යාප්තිය සමමිතිකතාවයෙන් ඈත්වන ව්‍යාප්තිය කුටිකතාවයෙන් යුතු ව්‍යාප්තිය ලෙස සමමිතිකතාවයෙන් ඈත්වන ව්‍යාප්තිය කුටිකතාවයෙන් යුතු ව්‍යාප්තිය ලෙස හඳුන්වයි. කුටිකතාවයෙන් යුතු ව්‍යාප්තිය ලෙස හඳුන්වයි. ඒ කියන්නේ දැන් සමමිතික ව්‍යාප්තියක් වේ මාධ්‍ය මධ්‍යස්ථයේ මධ්‍යයනේ සමාන වෙන අවස්ථාව. එතකොට මේ තත්වයෙන් ඈත් වෙනවා නම් ඒ කියන්නේ මාධ්‍ය මධ්‍යස්ථයේ මධ්‍යයනේ කියන එක සමාන වෙන්නේ නැත්තම් එකිනෙකට සමාන වෙන්නේ නැත්තම් ඒ කියන්නේ මේක අපි මේ මත සමපාත වෙන්නේ නැත්තම් මේක දෙකට නැංගුවම සමපාත වෙන්නේ නැත්තම් අපි ඒ වගේ ව්‍යාප්තීන් වලට අපි මොනවා කියලාද කියන්නේ නම් කුටිකතාවයෙන් යුතු ව්‍යාප්තිය කියලා කියනවා. ඒ වගේ ව්‍යාප්තියක් වුණත් අපි ඒකට කියනවා කුටිකතාවයෙන් යුතු ව්‍යාප්තියක් කියලා. හරිද? එහෙනම් දැන් අපි කතා කරන්න හදන්නේ මේ කුටිකතාවයෙන් යුතු ව්‍යාප්තියෙන් ගැන. එහෙනම් අපි ඊට පස්සේ ඊළඟ රෝලේ වෙන පෑනක් අරන් ලියන්න. සමමිතිකතාවයෙන් කෙතරම් දුරට ඈත් වන්නේද යන්න අවබෝධ කර ගැනීමට ගණනය කර ලබන සංගුණකය කුටිකතා සංගුණකය ලෙස හඳුන්වයි. එහෙනම් මේ කොච්චර දුරට ඈත් වෙනවද? මේ ඈත් වෙන එක අපි මනින්න භාවිතා කර ලබන සංගුණකය අපි කිව්වා නම් මොනවා කියලාද? කුටිකතා සංගුණකය කියලා. ඒ කියන්නේ මේක සමපාත නොවන අවස්ථාව තමයි අපි කිව්වේ මොකක් කියලාද? කුටිකතාවය කියලා. එතකොට මේ කුටිකතාවය අපි දැන් කතා කරන්න හදනවා ප්‍රවේද දෙකක් ගැන. එහෙනම් ඊළඟ රූලය අපි ලියමු. කුටිකතාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ. පළවෙනි කියන්නේ ධන කුටිකතාව. පළවෙනි. ඔයාලා ධන කිව්වම දන්නවා. ඊළඟට අපි මොකද්ද කියන්නේ කියලා. එහෙනම් මොකද්ද පුතා අපි ඊළඟට කියන්නේ? පළවෙනි එක ධන. ඊළඟ එක අපි කියන්න තියෙන්නේ මොකක්ද කියලාද? ඍණ කුටිකතාව. ඊළඟ එක අපි කියනවා ඍණ කුටිකතාව. මේ දෙකේ වෙනසක් තියෙනවා.
මොකද වෙනස? මොකද වෙනස? මම ධන කුටිකතාවයේ ලියුවා එක අතකින් ඍණ කුටිකතාව ලියුවා අනිත් අතේ. ඒකද? මම වෙනසක් තියෙන නිසා මම ඒක අත් දෙකෙන් ලියලා බැලුවා. ධන කුටිකතාවයේ ඍණ කුටිකතාවයේ. මොකක්ද අපි දැන් කතා කරන්න හදන්නේ මේ දෙකේ තියෙන වෙනස්කම මොකක්ද කියන්නේ. හරිද? එහෙනම් අපි ඊළඟ මාතෘකාව ලියමු. මොකද්ද? ධන කුටිකතාව කියලා. ඊළඟ මාතෘකාව ලියන්නේ ධන කුටිකතාව. ධන කුටිකතාව. ඒකේ අර්ථය කියන්නේ සංඛ්‍යාත ව්‍යාප්තිය ධන කුටික වන අවස්ථාවේදී වක්‍රයේ දකුණු චලනය ඉතා දික් වූ ස්වරූපයක් ගනී. ඉතා දික් වූ දකුණු පැත්ත බලන්න දික් වෙලා තියෙනවා. දකුණු පැත්ත දික් වෙලා තියෙනවා. දික් වූ හැඩයක් තියෙනවා. right. දැන් මේක ඇඳගන්න බලන්න. විනාඩියක් දෙන්න ඇඳගන්න බලන්න. right. දැන් බලන්න සංඛ්‍යාත වේයාප්තියේ ඉහළම අවස්ථාවදී මේ තියෙන ඉහළම තැන. එතන අපි දන්නවා දැන් ඉහළම තැන අපි කියන්නේ මොකක් කියලාද? ඉහළම තැන මේක තමයි අපි කියන්නේ උසම තැන. ඉතින් ඉහළම තැන මේක තමයි කියන්නේ මාතේ කියලා. මේක මාතේ. කමාතේ. ඊට පස්සේ මැදදී මේ මැද ව්‍යාප්තිය මැද හරියි. මැද අපි දන්නවා මොකද මැද කියන්නේ මධ්‍යස්ථය. ඊළඟට අපි දෙනවා මධ්‍ය මුලින්ම මාතේ ඊට පස්සේ මැද මධ්‍යස්ථය ඊට පස්සේ මධ්‍යන්නේ මාතය මධ්‍යස්ථය මධ්‍යන්නේ හරිද right දැන් ඔයාලට විභාගයේ අහන ප්‍රශ්නයක් තියෙනවා දැන් අපි දන්නවා දැන් සංඛ්‍යාත ව්‍යාප්තියක් ගත්තාම ඉහළම තැන අපි කිව්වා මාතේ කියලා ඊළඟ තැන මාතේ ඊට පස්සේ මැද තැන අපි කිව්ව මොකක් කියලාද මධ්‍යස්ථය ඊට පස්සේ අපි කිව්වා මධ්‍යන්නේ කියලා දැන් මේ ව්‍යාප්තිය ගත්තාම ඔයාලට පේනවා මාතේට වඩා විශාල මොකක්ද මධ්‍යස්ථය මේ දෙකට වඩා විශාල මොකක්ද මධ්‍යස්ථය
මේක විභාගයේ සමානව අහන එකක් අපිට. මේක විභාගයේ අහන එක. ඔයාලට පේන්නේ නැත්නම් මම නැවත වතාවක් දෙන්න. මාතේට වඩා විශාලයි මධ්‍යස්ථය. මධ්‍යස්ථයට වඩා විශාලයි මධ්‍යස්ථය. මේ බලන්න දැන් අපි මෙතනින් දැන් සංඛ්‍යා කීපයක් ගත්තොත් එහම ඔයාලට තේරෙනවා. දැන් මෙතන අපි දැන් සංඛ්‍යාවට ලඟ කරන් ගියොත් මෙතන 10 නම් මෙතන 5 වෙනවා. මෙතන 20. ඉන්නේ වැඩි වේගන යන්නේ බලන්න. ඒ වගේ තමයි මේක. ඒ කියන්නේ මාධ්‍යයට වඩා මධ්‍යස්ථයේ විශාලයි. මධ්‍යස්ථයට වඩා මධ්‍යන්නේ විශාලයි. අපි මේක ලඟ කරන් ගියොත් එහම ඔයාලට තේරෙනවා. දැන් මේ කණ්ඩායම් තලයක් කියලා හිතන්න. එතකොට මේක ලඟ කරගෙන ඉතින් මෙතන 10 නම් ඊට වඩා එහා ලක්ෂය ඊට වඩා වැඩි යවියක් ගන්නවා. මේ දෙකටම වඩා වැඩි යවියක් ගන්නවා. ඊට පස්සේ ලඟ කරපු ලක්ෂය. එහෙනම් අපිට ඒකම තමයි තියෙන සම්බන්ධතාවය. මාධ්‍යයට වඩා විශාලයි මධ්‍යස්ථයට වඩා විශාලයි මධ්‍ය. විභාගිත සමානලට මේක මාරු කරලා දෙනවා. ධනික කුටි කතාවේදී අදාළ වෙන වගන්තිය තෝරන්න කියලා මාධ්‍යයට වඩා මධ්‍යස්ථයේ විශාලද මධ්‍යස්ථයට වඩා මාධ්‍යයේ විශාලද මේක අපිට තෝරන්න වෙනවා විභාගිත කෙටි ප්‍රශ්න වලට සමහරවල්. ඒ නිසා අපිට මේ සම්බන්ධතාවය හරි මතක තියාගන්න වෙනවා. ධන කුටික නම් මතක තියාගන්න. අපි මේකේ ඉහළම ලක්ෂ්‍ය අපි දන්නා හැමතිස්සෙම මාතය, මැද ලක්ෂ්‍ය අපි දන්නවා මධ්‍යස්ථය, ඊට පස්සේ එන මධ්‍යය. එහෙනම් මාතයට වඩා විශාලයි මධ්‍යස්ථය, මේ දෙකට වඩා විශාලයි මධ්‍යය. එන්න ඒක මතක තියාගන්න. විභාගයේදී අනිවාර්යෙන් අපෙන් අහන ප්‍රශ්නයක් කුටිකතාවය ගැන අහද්දී ඒ නිසා කෙටි ප්‍රශ්නයකට උත්තර දෙන්න ගියොත් අපිට මෙන්න මේ අවස්ථා සම්බන්ධතාවය මතක තියාගන්න වෙනවා. හරිද? ඒක මතක තියාගන්න වෙනවා. දැන් මේ ටික ලියාගෙන ලකුණු කරන්න. මම මේ අද්දා වගේ නෙමෙයි ලස්සනට මේක අඳින්න බලන්න. මේ වක්‍රය සුබට වක්‍රය අඳින්න. ඊට පස්සේ මේක හයිලයිට් කරලා තියාගන්න බලන්න. මේක විභාගෙදී බොහෝ දුරට අපෙන් අහන ප්‍රශ්නයක්. හුඟක් විභාගවලදී අහනවා. මේක අපිට AD කරන්න කියොත් අහනවා. චාර්ටර් විභාගයේදී අහනවා. CMA කරන්න කියොත් අහනවා. ඊට පස්සේ ව්‍යාපාර සංඛ්‍යානේ උසස් පෙළට හදාරනවා. ඒ කට්ටියකින් අහනවා. සංඛ්‍යානයට අදාළ ඕනම පාඨමාලා සංඛ්‍යානයේ තියෙනවා නම් යම්කිසි පාඨමාලාවක බොහෝ දුරට කුටි කතාවේ තියෙනවා. කුටි කතාවේ පාඩම තියෙනවා. ඒ නිසා මේක වෙනස් වෙන්නේ නැහැ. වෙනත් විෂයන් වෙනස් වෙන්න පුළුවන්. මේක වෙනස් වෙන්නේ නැහැ. මේ කියන කොටස් ටික කුටි කතාවේ පිළිබඳ නියමයන් එසේමයි. ඒ නිසා මේක ඔයාලා මතක තියාගන්න. ඔයාලට ඉදිරි විභාගවලදී මේක උදව්වක් වේවි. ඊට පස්සේ අපි යමු ඊළඟ මාතෘකාවට. ඍණ කුටි කතාව. එහෙනම් ඔයාලගේ පොතේ ලියන්න ඊළඟ මාතෘකාව ඍණ කුටි කතාව. ඍණ කුටි කතාව. ඒක ඇත්ත ලියන්න. මෙම ව්‍යාප්තියේදී වක්‍රයේ වම් චලනය ඉතා දික් වූ හැඩයක් ගනී. ඉතා දික් වූ හැඩයක් ගනී. ඉතින් වම් පැත්ත අපිට දික් වූ හැඩයක් ගන්නවා.
පේනද වම් පැත්ත දිග්ගුව මේක මම මතක තියාගන්න තියෙන්නේ මේ හදින්නේ ලොකු මට රින ලකුණක් ගන්න පුළුවන් රින ලකුණ ලියන්න එතකොට රින ටික රින ලකුණ අපිට අදින්න ඉඩ තියෙනවා දැන් ඔයාලා දන්නවා ඉහළම ලක්ෂ්‍ය මොකක්ද අපි ඉගෙන ගන්න ඉහළම ලක්ෂ්‍ය අපි දන්නවා මොකක්ද කියලාද මාතේ කියලා දන්නවා ඉහළම ලක්ෂ්‍ය අපි දන්නවා මාතේ කියලා ඊට පස්සේ මැද ලක්ෂ්‍ය අපි මොකක් කියලාද දාන්නේ මැද ලක්ෂ්‍ය අපි මොකක් කියලාද දාන්නේ මැද ලක්ෂ්‍ය අපි මොකක් කියලාද දාන්නේ ඔව් මධ්‍යස්ථය එහෙනම් අපි ඊට පස්සේ ලකුණු කරන්න පුළුවන් මධ්‍යස්ථය එහෙනම් ඊළඟ ලක්ෂ්‍ය මොකක්ද අපි ලකුණු කරන්න තියෙන්නේ ඔව් ඊළඟ ලක්ෂ්‍ය අපි ලකුණු කරන්න තියෙන්නේ මධ්‍යය මේ ඍණ කුටික ව්‍යාප්තිය ඔන්න ඉහළ ලක්ෂ්‍ය මාතය අපි දන්නවා මැද මොකක්ද එන මැද අපි දන්නවා මධ්‍යස්ථය ඊට පස්සේ මධ්‍යය දැන් ඔයාලා දන්නවා මේකේ අවස්ථා සම්බන්ධය මොකක්ද අවස්ථා සම්බන්ධය මධ්‍යයන්ට වඩා මොකද විශාල වෙන්නේ මධ්‍යස්ථයේ විශාලයි මධ්‍යස්ථයට වඩා අතිවිශාලයි මාතය වෙනද පිටිපස්සට යන්න මේ ඉලක්ක මෙතන 10 නම් මෙතන 20 වෙනවා මෙතනදී 30 වෙනවා එතකොට ඒ කියන්නේ මධ්‍යයන්ට වඩා මධ්‍යස්ථයේ වැඩි මේ දෙකට වඩා මොකද වැඩි මාතය වැඩි එහෙනම් මේකත් ලියලා කොටු කරගන්න බලන්න එකක් ලියලා කොටු කරගන්න එකක් ලියලා කොටු කරගන්න හරිද right ඊට පස්සේ මාතෘකාව ලියන්න කුටිකතාව ගණනය කිරීම කුටිකතාව ගණනය කිරීම ඊළඟ මාතෘකාව ලියන්න කුටිකතාවය ගණනය කිරීම කුටිකතාවය ගණනය කිරීම ඒකේ අර්ථය ලියමු කුටිකතාවය ගණනය කිරීම සඳහා කුටිකතාවය ගණනය කිරීම සඳහා කාල් පියර්සන්ගේ කාල් පියර්සන්ගේ කුටිකතා සංගුණකේ කුටිකතා සංගුණකේ භාවිතා කෙරේ
භාවිතා කෙරේ. ඊළඟ රූලේ කුටි කතාව ගණනය කිරීමේදී කුටි කතාවේ ගණනය කිරීමේදී කුටි කතාවේ ගණනය කිරීමේදී එහි සංගුණකයේ සඳහා ධනාගයක් ලැබේ නම් ඒ සංගුණකයේ සඳහා ධනාගයක් ලැබේ නම් එම ව්‍යාප්තිය ධන කුටික ව්‍යාප්තියක් ලෙස හඳුන්වන අතර කුටිකතා සංගුණකයේ ඍණාගයක් ලැබේ නම් එය ඍණ කුටිකතා ව්‍යාප්තියක් ලෙස හඳුන්වයි. අපි හිතමු ඍණ දෙකාව කියලා. එතකොට අපි කියනවා මොකක්ද ව්‍යාප්තියක් කියලා. දැන් උත්තරේ ඍණ දෙකාව නම් අපි කියන්නේ ඍණ කුටිකතා ව්‍යාප්තියක් කියලා. මේක ධනාගයක් ආවම අපි ඒකට කියනවා ධන කුටික ව්‍යාප්තියක් කියලා. ඊට පස්සේ ඊළඟ වෙන පැනක් කරලා ලියමු. කුටිකතා සංගුණකයේ ශුන්‍යයක් ලැබේ නම් එම ව්‍යාප්තිය සමමිතික ව්‍යාප්තියක් ලෙස හඳුන්වයි. ඊට පස්සේ ඊළඟ කාල් පියර්සන්ගේ කුටිකතා සංගුණකයේ ආකාර දෙකකට ගණනය කෙරේ. පළවෙනි ආකාරය. මේක ලියා ගන්න ඉස්සෙල්ලා. කාල් පියර්සන්ගේ කුටිකතා සංගුණකයේ සමාන SK1 මධ්‍යර්ණය අඩු කිරීම මාතය බෙදීම සමතපගමනය.
ඒකම තමයි මම කියන්නේ SK1 ඒකම කියන අපි මධ්‍යන්නේ අපි අංකණය කරන විදිහ ඉගෙන ගන්න තියෙනවා මධ්‍යන්නේ අපි අංකණය කරගෙන මොකද x bar කියලා ඊට පස්සේ මේ මාත්‍රය මෝඩ් එක අපි නෝට් එකක් එන්න ඒ සම්බන්ධතාවය s right මතක තියාගන්න තියෙන්නේ කාල් පියර්සන්ගේ කුටිකතා සංකෘතිය ගන්නේ කරලා මේ භාවිතා කරේ මාතේ ගන්නේ කර තමයි අපි මේක හෙව්වේ කාල් පියර්සන්ගේ කුටිකතා සංකෘතියදී මාතේ ආශ්‍රයෙන් වෙපිටි මේක යටි ලියා ගන්න කුටිකතා සංගුණකයේ සෙවීමේදී මාතේ ආශ්‍රයෙන් කාල් පියර්සන්ගේ කුටිකතා සංගුණකය ගණනය කර තිබේ විනාඩියක් දෙන්නම් නැවත වතාවක් බලන්න නැත්නම් ලියාගත්ත නැති කට්ටිය ලියා ගන්න මධ්‍යන්යෙන් අඩු කරා මාතේ බෙද්ද සම්පත අපගන්න එතකොට මේ x bar ඉන මෙතන නෝට් එක තියෙන්නේ බෙද්ද s වලින් මේකම තමයි මේ දීලා තියෙන්නේ පළවෙනි කරගෙන කෙටි කරලා ලියන්න හරි ලියාගත්ත නැති කට්ටිය ලියා ගන්න පොද විභාගයේදී අපිට මාතේ දීලා දෙනවා. සමාන විභාගයේදී අපිට මධ්‍යස්ථය දීලා දෙනවා. එතකොට අපිට මාතේ දුන්නොත් අපිට මේ ක්‍රමයට හදන්න තියෙන්නේ මධ්‍යස්ථය දුන්නොත් අපිට අනිත් ක්‍රමයට හදන්න තියෙන්නේ. හරිද? අපි උදාහරණයක් ලියා ගනිමු. විතර අපිට ලේසි. එක්තරා සේවා ස්ථානයක සේවකයන්ගේ මාසික වැටුප් වලට අදාළ තොරතුරු පහත දී ඇත. මාසික සාමාන්‍ය වෙටුප. ඒ කියන්නේ මධ්‍යම කියන්නේ මාසික සාමාන්‍ය වෙටුප රුපියල් 10000යි. මාසික සාමාන්‍ය වෙටුප රුපියල් 10000යි. මාතේ රුපියල් 12000යි. මාතේ රුපියල් 12000යි. වෙනකොට සම්මත අපගමනය. රුපියල් 500යි. මාසික සාමාන්‍ය රුපියල් 10000යි. මාතේ රුපියල් 12000යි. සම්මත අපගමනය රුපියල් 500යි. සම්මත අපගමනය රුපියල් 500යි.
පහළ ලියන්න. ඉහත දත්ත ආශ්‍රයෙන් කුටි කතා සංගුණකයේ ඉහත දත්ත ආශ්‍රයෙන් කුටි කතා සංගුණකයේ ගණනය කරන්න. ඉහත දත්ත ආශ්‍රයෙන් කුටි කතා සංගුණකයේ ගණනය කරන්න. කුටි කතා සංගුණකයේ ගණනය කරන්න. කුටි කතා සංගුණකයේ ගණනය කරන්න. right. දැන් ඔයාලට පුළුවන් තනියෙන් මේක ආදේශය කරලා මට කියන්න. මේක කුටි කතා සංගුණකයේ කීයද කියලා. අනිත් එක බලන්න මේක අපි ඉගෙන ගත්ත කුටි කතා සංගුණකයන් දෙකක් ගැන එකක් මොකක්ද ඍණ කුටි කතා සංගුණකය අනිත් එක ධන කුටි කතා සංගුණකය. මේකේ ඉන්නේ ඍණාගයක්ද ධනාගයක්ද කියලා බලන්න. ඍණ කුටිකද ධන කුටිකද. එහෙමත් නැතිනම් අපිට වෙන්නේ මොකක්ද? එහෙමත් නැතිනම් අපිට වෙන්නේ ඒක සමවේදික ව්‍යාප්තියක් වෙන්න ඕන. right බලන්න උත්තරේ කීයද කියලා. තනියෙන් හදලා බලන්න. ඊට පස්සේ මම හදන්න. තනියෙන් හදන්න. විනාඩියක් දෙන්නම් තනියෙන් හදන්න. අපිට සාමාන්‍ය වෙන්න කියන්නේ මොකක්ද? x bar මධ්‍යම. එහෙනම් මාසික සාමාන්‍ය වෙන්න 10000යි. එහෙනම් මම මොකද කරන්නේ? අර මධ්‍යමයට මම දැම්මා කීයද? 10000. මාතේ කීයද අපිට දීලා තියෙන්නේ? මාතේ අපිට දීලා තියෙනවා 12000. සම්මතපක කීයද? සම්මතපක අපිට 500. දැන් අපිට සුළු කරන්න තියෙන්නේ 10000 අඩු කරනවා 12000. ඔයාලට තේරෙනවා 10000 12000 අඩු කරා වෙන්නේ මොනාගියක්ද ධනාගියක්ද ඍණාගියක්ද? ඔව් අපිට එන්නේ ඍණාගිය. බෙදන්න තියෙන්නේ කීයද? සම්මතපකමනේ. සම්මතපකමනේ අපිට කීයද ආවේ? 500ක්. එහෙනම් අපිට බෙදන්න තියෙන්නේ ඍණ 2000 කීයද? 500. ඍණ 2000 500 බෙදන්න තියෙන්නේ. කීයද? ඍණ 4. ඍණ 4. අපිට එන්නේ ඍණ 4. ඍණ 4. ඍණ 4. ඍණ 4. ඍණ 4. ඍණ 4. එහෙනම් අපි පහලින් ලියන්නේ මෙම ව්‍යාප්තිය මොන ව්‍යාප්තියද? ඍණ කුටික ව්‍යාප්තියකි. මෙම ව්‍යාප්තිය ඍණ කුටික ව්‍යාප්තිය. ඒකත් අපි මේක අහලා නැහැ ඍණ කුටිකද ධන කුටිකද කියලා ව්‍යාප්තිය. අපිට ආව ඍණාගයක් නිසා අපි එකක් පැහැදිලිව සමහර විභාගේ අහනවා මේක. ඍණ කුටිකද ධන කුටික. ඔයාලා මතක තියාගන්න තියෙන්නේ. හැමතිස්සෙම ව්‍යාප්තියක් ආවම ඒක ඍණ කුටිකද ධන කුටිකද කියලා අපිට ලියන්න තියෙනවා. හරිද? ඒ නිසා මේක ඍණ කුටික ව්‍යාප්තිය. ඒකත් අපි ලියමු ඍණ කුටික ව්‍යාප්තිය. අපි ඊට පස්සේ කතා කරන්න හදන්නේ කාල් පියර්සන්ගේ කුටි කතා සංගෝලිකය හොයන දෙවනි ක්‍රමය ගැන. දෙවනි ක්‍රමය ගැන.
මේකට අපිට ඕන වෙන්නේ මධ්‍යස්ථය. ඉස්සෙල්ලකට අපිට ඕන වෙන්නේ මාතේ මේකට ඕන වෙන්නේ මධ්‍යස්ථය. right දෙවෙනි එක. කාල්පියස්ගේ කුටිකතා සංග්‍රහයේ සමානයි 3 මධ්‍ය නේ ඍණ මධ්‍යස්ථය මෙතන සම්මතප්ප කරනවා. මේක වරහන් ඇතුලේදී ලියන්න බලන්න. ලියන්න බලන්න. මම මේක තවත් පෙත් කරලා ලියුවා. 3 x bar මධ්‍යස්ථයේ මෙතන d මෙතන s සම්පත. එසේ අපි වෙන පැත්තට මෙම දෙවන ක්‍රමයේදී කුටිකතා සංගුණකයේ සෙවීමට මධ්‍යස්ථය යොදාගෙන තිබේ. ඉස්සෙල්ලා මේ මාතේ මධ්‍යස්ථය යොදාගෙන තිබේ. ඒ කියන්නේ මේ භාගෙදී මාතේ දෙන්නේ නැතුව මධ්‍යස්ථය දෙනවා. එතකොට අපිට අර ක්‍රමයට දාන්න බෑ. එතකොට අපිට එන්න වෙන්නේ මේ සූත්‍රයේ මධ්‍යස්ථය. ඉවරද? ඊට පස්සේ ඊළඟ රෝලේ අපි අභ්‍යාසයක් තියාගමු මේ ක්‍රමයට. එක්තරා කර්මාන්ත ශාලාවක සේවකයන්ගේ මාසික වැටුප් ඉස්සර පහත පරිදි වේ. මාසික වැටුප් ඉස්සර පහත පරිදි වේ. මේක අයින් කරන්න මේක මකන්න. මාසික වැටුප් ඉස්සර පහත පරිදි මධ්‍යන්නේ වේතනේ රුපියල් 20000 මධ්‍යස්ථය රුපියල් 25000 මධ්‍යස්ථය රුපියල් 25000 සම්මත අපගමනය රුපියල් 1000 මධ්‍ය නේතන 20000යි මධ්‍යස්ථයේ 25000යි සම්මත අපගමනය රුපියල් 1000යි. කියන්නේ කාල් පියර්සන්ගේ කුටිකතා සංගුණකයේ ගණනය කර අදහස් දක්වන්න. කාල් පියර්සන්ගේ කුටිකතා සංගුණකයේ ගණනය කර අදහස් දක්වන්න.
දැන් තනියෙන් හදන්න බලන්න. දැන් තනියෙන් හදන්න. දැන් තනියෙන් හදන්න. විනාඩියක් දෙන්න තනියෙන් හදන්න. ඔයාලා හතරක් මාස් හදන්න. මධ්‍යන වේතනේ. ඒ කියන්නේ x by මධ්‍යන 20000යි. මෙතන තුන ලිව්වා. ඔන්න මධ්‍යනේ මධ්‍යම 20000යි. මධ්‍යස්ථේ තියෙන 25000. ඔන්න මම ආදේශ කරා. බෙද සම්මත අපගම. සම්මත අපගම දා. දැන් තනියෙන් හදන්න බලන්න. 20000න් 25000 අඩු කරනවා. 20000න් 25000 අඩු කරනවා කියලා කියන්නේ කීයද? ඍණ කීයද? ඍණ 5000 කියන. ඍණ 5000 කියන. ඍණ 5000 වැඩි කරනවා 3න්. කීයක් වෙනවද? කීයක් වෙනවද? ඍණ 15000 කියන. ඒක බෙදනවා 10. ඒක බෙදනවා 10. එතන කීයක් වෙනවද? කීයක් වෙනවද? ඍණ 15ක් අපිට ඍණ 15ක් ඍණ 15ක් එහෙනම් අපි පහළේ ලියමු මෙම ව්‍යාප්තිය අපිට ආවේ ඍණ ආගේ එහෙනම් මොන ව්‍යාප්තියද මෙම ව්‍යාප්තිය ඍණ කුටික ව්‍යාප්තියක් වේ මෙම ව්‍යාප්තිය ඍණ කුටික ව්‍යාප්තියක් වේ මෙම ව්‍යාප්තිය ඍණ කුටික ව්‍යාප්තියක් වේ ඍණ කුටික ව්‍යාප්තියක් නැවත වතාවක් අපි සරලව මතක් කරොත් කුටිකතාවය ගැන කුටිකතාවය අපිට කතා කරද්දී කුටිකතාවයන් වර්ගයන් දෙකක් තියෙනවා සම්මිතිකතාවයෙන් ඈත් විද්‍ය අපි ඒකට කියනවා මොන ව්‍යාප්තියක් කියද කුටිකතාවයක් සහිත ව්‍යාප්තියක් කිය. කුටිකතාවය සහිත ව්‍යාප්තිය අපි කොටස් දෙකකට බෙදනවා එකක් මොකද්ද? ඍණ කුටික අනිත් එක ධන කුටික. එතකොට අපි ඍණ කුටික ව්‍යාප්තියට අදාළ සුබ වක්‍රයෙන්ද ධන කුටිකයකටත් ඇඳලා ඊට පස්සේ අපි සමමිතික ව්‍යාප්තියත් කතා කරා සමමිතික ව්‍යාප්තියේදී කුටිකතාවයක් නැහැ එතකොට ඒක සමමිතිකයි ඒ කියන්නේ මාතය මධ්‍යස්ථේ මධ්‍යන්නේ තුනම සමාන වෙනවා කුටිකතාවයක් සහිත ව්‍යාප්තියක් නම් අපි ඒකේදී ඒ විෂමතාවය ගණනය කරන්නේ ඒ කොච්චර දුරට ඈත් වෙලාද කියලා අපි ගණනය කරන්නේ අපි ගණනය කරා සංගුණකය අපි ඒකට මොකක් කියලාද කියන්නේ කුටිකතා සංගුණකය කුටිකතා සංගුණකයත් අපි කොටස් දෙකකට බෙදලා කාල් පියර්සන් විසින් සොයාගත්තු මෙම කුටිකතා සංගුණකයේ කොටස් දෙකයි අපි එකක් SK1 කියලා නම් කරා අනිත් එක SK2 කියලා නම් කරා එකක මාපය තිබුණා අනිත් එකේ මධ්‍යස්ථයේ තිබුණා නේද හැම එකේම සම්මත අපගමනයේ තිබුණා හැම එකේම ඉතිවේ උපදන්නේ මධ්‍යන්නේ තිබුණා හැබැයි අපිට මතක තියාගන්න තියෙන්නේ කුටිකතාවයෙන් හෙව්වට පස්සේ ඒක ඍණාගයක් ආවොත් අපි ඒකට කියනවා ඍණ කුටිකතාවයක් කියලා අපිට ඒකට ධනාගයක් ආවොත් අපි ඒකට කියනවා ධන කුටිකතා ව්‍යාප්තියක් කියලා. එහෙනම් ඔන්න ඔය ආකාරයට තමයි අපි කුටිකතාවයේ ගණනය කරන්නේ. කුටිකතාවයේ ගණනය කරාට පස්සේ විභාගෙදී අපි ඒක ඍණ කුටිකද ධන කුටිකද කියලා ලියලා තියෙනවා. එතකොට වඩාත් උත්තරය සාර්ථකයි. එහෙනම් මතක තියාගන්න තියෙන්නේ අපි හැමෝම කුටිකතාවයේ විභාගෙදී ගානක් ආවොත් අපිට ඔන්න ඔච්චරයි අහන්නේ. ඔයාලගේ සිලබස් එක ඔච්චරයි ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක මේ විදිහට මතක තියාගන්න. ගෙදරින් තවදුරටත් ගණන් හදන්න අපිට කුටිකතාවයේ විභාගෙදී ගානක් ආවොත් ඒකේ මුල ලකුණු ප්‍රමාණය මේ වීඩියෝ එකෙන් ඔයාලට සම්පූර්ණ කරගන්න පුළුවන්. මේ වීඩියෝ එක බලන ඕන කෙනෙකුට පන්ති ආවා නොආවා හැමෝටම මුල් ලකුණු ප්‍රමාණය සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒ නිසා අපි හැමතිස්සෙම මේක අපි විභාගයට යන්න ඉස්සරින්
අපිට බලන්න පුළුවන්. බලලා නැවත වතාවක් මේක තවදුරටත් මතක් කරගන්න පුළුවන්.